Now I am going to start unit 5. Then unit 5 එකයි පටන් ගන්න යන්නේ. The new tute has been given. අලුත් tute එක දීලා ඇත්තේ. Take it out. එක ගන්න. You may write two parts of your name and put the date. ඉක්මන් කරන්න පුතේ. නම ලියලා date එක දාගන්න. Unit 5, 6, 7 all in one. ඔයි ටිකම මේ tute එකේ තියෙනවා. Unit 5, 6, 7. Write two parts of your name and put the date. Today is the 19th of July 2020. Right. පටන් ගන්නවා පාඩම. Put the pens on the desk. පෑන තියුවා. වටපිට බැල්ලි කතා කිරලි මුකුත් එපා. බෝඩ් එක දිහා බලාගත්තා. දැනෙන්න පාඩම තෝරන්නම්. අහන් හිටියොත් විතරක්. හොඳට අහන් ඉන්න. Adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. Adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ වලට කියන්නේ adverbs කියලා. Adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ වලට කියන්නේ adverbs. ඔන්න පටන් ගන්නවා. දරුවෝ adverbs කියන පාඩම කරන්න කලින් චුට්ටක් අපි මතක් කරගමු. චුට්ටක් අපි ඉගෙන ගමු adjectives හෙවත් නාම විශේෂණ කියන්නේ මොනවද කියලා. Adjectives කියන්නේ නාම විශේෂණ. Adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. Adjectives කියන්නේ නාම විශේෂණ. Adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. අයත් කිව්වොත් adjectives කියන්නේ නාම විශේෂණ. Adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. බලන් ඉන්න. That is a train. අරක දුම්රියක්. ලංකාවේ තියෙන දුම්රිය වර්ග දෙකයි තියෙන්නේ. එකක් slow train මන්දගාමී දුම්රිය, අනිත් එක express train ශීඝ්‍රගාමී දුම්රිය. එකක් slow train මන්දගාමී දුම්රිය, අනිත් එක express train ශීඝ්‍රගාමී දුම්රිය. එතකොට that is a train කියන්නේ අරක දුම්රියක්. That is a train කියන්නේ අරක දුම්රියක්. දුම්රිය කියන්නේ noun එකක්. noun එකක් කියන්නේ නාම පදයක්. train කියන්නේ දුම්රිය. දුම්රිය කියන්නේ noun එකක්. noun එකක් කියන්නේ නාම පදයක්. that is a train අරක දුම්රියක් කිව්වහම ඉතින් කිසි කෙනෙකුට කිසි ගාණක් නැහැ. ඉතින් අරක දුම්රියක් ඉතින් මොකෝ වෙන්නේ? අපි කරන්නේ මේ train කියන එකට කලින් මෙන්න මේ වචනේ දානවා. slow. that is a slow train. අරක මන්දගාමී දුම්රියක්. එහෙනම් train කියන්නේ දුම්රිය. මේ දුම්රිය තියෙන විශේෂත්වය තමයි මේක slow train මන්දගාමී දුම්රියක්. train කියන්නේ දුම්රිය. මේ noun කියන්නේ නාම පදය. මේ දුම්රිය තියෙන විශේෂත්වය තමයි මේක slow train මන්දගාමී දුම්රියක්. that is a slow train අරක මන්දගාමී දුම්රියක්. train කියන්නේ දුම්රිය. දුම්රිය කියන්නේ noun එකක්. noun එකක් කියන්නේ නාමයක්. මේ noun එකේ තියෙන විශේෂත්වය තමයි slow train මන්දගාමී දුම්රියක්. එතකොට slow කියන එක යෙදුවේ train කියන එක ගැන විශේෂ යමක් කියන්න. train කියන noun එක ගැන, train කියන නාම පදය ගැන, දුම්රිය කියන නාම පදය ගැන විශේෂත්වයක් කරන්න. විශේෂත්වයක් කරන්න slow කියන එක දැම්මා. එතකොට noun එකක් describe කරන්න, නාමයක් විස්තර කරන්න, noun එකක් describe කරන්න, noun එකක් describe කරන්න, නාමයක් විස්තර කරන්න යොදන මෙවන් පදවලට කියන්නේ adjectives කියලා. slow කියන්නේ මන්දගාමී කියන්නේ adjective එකක් නාම විශේෂණයක්. හේතුව ඒ slow කියන වචනයෙන් train කියන නාමය විස්තර කරා. ඊළඟ බලන්න adverbs කියන එක. that train කියන්නේ අර දුම්රිය. that train කියන්නේ අර දුම්රිය. moves කියන්නේ ගමන් කරනවා. moves කියන්නේ ගමන් කරනවා. slowly කියන්නේ හෙමින්. that train කියන්නේ අර දුම්රිය. moves කියන්නේ ගමන් කරනවා slowly සෙමින්. moves කියන්නේ ගමන් කරනවා. ගමන් කරනවා කියන්නේ verb එකක්. verb එකක් කියන්නේ ක්‍රියාවක්. moves කියන්නේ ගමන් කරනවා. ගමන් කරනවා කියන්නේ verb එකක්. verb එකක් කියන්නේ ක්‍රියාවක්. කොහොමද ගමන් කරන්නේ? slowly සෙමින්. කොහොමද ගමන් කරන්නේ? slowly සෙමින්. එහෙනම් slowly කියන වචනෙන් කරේ ක්‍රියාව කරන්නේ කොහොමද කියලා විස්තර කරා. slowly කියලා වචනෙන් කරේ මේ ගමන් කරන්නේ කොහොමද කියලා විස්තර කරා. එතකොට noun එකකට කලින් යොදලා නාමයකට කලින් යොදලා ඒ නාමය විස්තර කරන පදවලට කියන්නේ adjectives නම් verb එකකට පස්සේ යොදලා ක්‍රියාවකට පස්සේ යොදලා verb එකකට පස්සේ යොදලා ක්‍රියාවකට පස්සේ යොදලා ඒ ක්‍රියාව විස්තර කරන පදවලට කියන්නේ adverbs එවත් ක්‍රියා විශේෂණ කියලා. ක්‍රියා විශේෂණයක් කියන්නේ එහෙනම්
verb එකක් describe කරන්න, ක්‍රියාවක් විස්තර කරන්න, verb එකක් describe කරන්න, ක්‍රියාවක් විස්තර කරන්න යොදන පදයක්. adjectives වලින් කරන්නේ noun describe කරනවා, නාම විශේෂණ වලින් කරන්නේ නාම පද විස්තර කරනවා, adverbs වලින් ක්‍රියා විශේෂණ වලින් කරන්නේ ක්‍රියාපද විස්තර කරනවා. සාමාන්‍යයෙන් adjectives එවත් නාම විශේෂණ යොදන්නේ noun එකකට කලින්, adjectives එවත් නාම විශේෂණ යොදන්නේ නාම පදයකට කලින්, adverbs එවත් ක්‍රියා විශේෂණ යොදන්නේ ක්‍රියාවකට පස්සේ, adverbs එවත් ක්‍රියා විශේෂණ යොදන්නේ ක්‍රියාවකට පස්සේ. part 2 දැන් මම දෙවනි අදියරට ඔයගොල්ලෝ අරන් යනවා. සාමාන්‍යයෙන් හැමතිස්සෙම නෙවෙයි, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ adjective එකක් adverb කරන්නේ අගට ly දාලා. සාමාන්‍යයෙන් adjective එකක් adverb කරනකොට adjective එකේ අගට ly එකතු වෙනවා. careful carefully, beautiful beautifully, brave bravely, quick quickly. ඔය වගේ adjective එකක් අගට ly දැම්මහම adverb වෙනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ නිතර යොදන වචන පහක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ නිතර යොදන වචන පහක් තියෙනවා. මෙන්න පළවෙනි එක fast, දෙවෙනි එක hard, තුන්වෙනි එක straight, හතරවෙනි එක late, පස්වෙනි එක out. මේ වචන පහ fast, hard, straight, late, out. fast, hard, straight, late, out. fast, hard, straight, late, out. මේ වචන පහේ adjective එකයි adverb එකයි දෙකම එකයි. උදාහරණ ලියලා පෙන්නලා විස්තර කරන්නම්. ඔන්න බලන්න. She is a fast runner. වේගවත් ධාවිකාවක්. She is a fast runner. වේගවත් ධාවිකාවක්. runner කියන්නේ ධාවකයා හෝ ධාවිකාව, noun එකක්, නාම පදයක්. ඒ නාම පදේ විස්තර කරන්න fast කියන adjective එක දානවා. නාමයේ විස්තර කරන්න දරුව adjective වලින්නේ. මෙන්න she runs fast. වේගෙන් දුවනවා. she runs fast. runs කියන්නේ දුවනවා. කොහොමද දුවන්නේ? fast වේගෙන්. බලන්න adjective එකත් fast, adverb එකත් fast, adjective එකත් fast, adverb එකත් fast. ඔය වගේ නිතර භාවිතයේ යෙදෙන වචන පහ තමයි මම මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ. fast, hard, straight, late, out. දැන් ඔයාලගේ සමහර කට්ටියගේ හිතේ සැකයක් තියෙනවා. අපි hardly කියලා වචනයක් දැකලා තියෙනෝනේ. ඉතින් ඒක තමයි දැන් කියලා දෙන්න යන්නේ. fast වේගවත් නැත්නම් වේගයෙන්, hard අමාරු නැත්නම් අමාරුවෙන්, straight ඍජු නැත්නම් කෙලින් නැත්නම් කෙලින්ම. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ එක තැනක, ටෙක්ස්ට් බුක් එකේ යම් තැනක straightly කියලා දාලා තියෙනවා. ඒක මම හිතනවා නොදැනුවත්කම හෝ mistake එකක්, අත්වැරදීමකින් සිද්ධ වෙච්ච දෙයක්. ඉදිරියේදී ටෙක්ස්ට් බුක් එක ෆලෝ කරනකොට ඔයාලට අහුවෙයි. straightly කියලා වචනයක් තියෙනවා. straightly කියලා adverb එකක් නැහැ. straightම තමයි adjective එකයි adverb එකයි. lately කියලා එකක් නැහැ. outly කියලා එකක් නැහැ. මේ adjectives සහ adverbs දෙකම එකයි. hardly කියලා වචනයක් තියෙනවා. ගොඩක් වෙලාවට not කියන වචනයට සමාන කරන වචනයක් තියෙනවා hardly කියලා. නමුත් එය adverb එකක් නෙවෙයි. රජතුමනි මේ ගස කුමක්ද? ස්වාමීනි මේ අඹ ගසක්. මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද? එසේය ස්වාමීනි තවත් බොහෝ අඹ ගස් තිබේ. මේ අඹ ගසත් ඒ අඹ ගසත් හැර තවත් ගස් තිබේද? එසේය ස්වාමීනි තවත් බොහෝ ගස් තිබේ. ඒත් ඒවා අඹ නොවේ. සාමාන්‍යයෙන් adverb එකක්, adjective එකක්, adverb එකක් වෙන්නේ කොහොමද රජතුමනි? සාමාන්‍යයෙන් adjective එකක්, adverb එකක් වෙන්නේ ස්වාමීනි අගට ly දාලා. එතකොට hardly කියලා වචනයක් adverb එකක් වශයෙන් ගත හැකිද? hardly කියලා වචනයක් තියෙනවා ස්වාමීනි, ඒත් ඒ adverb නෙවෙයි. ආයෙත් මේ හින්දු ආම්දුර ඇහුවොත් ওই ප්‍රශ්න මාලාව තමයි අහන්නේ. එතකොට hardly කියලා වචනයක් තියෙනවා. හැබැයි ඒක adverb එකක් නෙවෙයි. dictionary එක පවා මේක adverb කියලා දාලා තියෙනවා දරුවෝ. ඒක වැරදි. මේ බොරු ඕනේ මට ඉස්කෝලේ නම් කරන්න ඕනේ නැහැ. මම මෙච්චර කියද්දි grade 6 වලටත් මේ જાතිය පාඩමක් තියෙනවා අන්තිම යුනිට් වල. මෙච්චර කෑ ගහනවා, මෙච්චර කියලා දෙනවා වැරදි කියලා. අනේ fastly කියලා උගන්වන ගුරුවරුත් ඉන්නවා.
fastly කියලා adverb එකක් නැහැ. hardly කියලා වචනයක් තියෙනවා. ඒක adverb එකක් විදියට ගන්න නැහැ. hardමයි adjective adverb දෙකම එකයි. straightමයි straightly කියලා වචනයක් නැහැ වැරදි යෙදුවොත්. lately outly එහෙම වචන නැහැ. එතකොට මං ආයිත් මුලට එන්නම්. සාමාන්‍යයෙන් adjective එකකින් කරන්නේ නාමයක් හෙවත් noun එකක් describe කරනවා විස්තර කරනවා. adverb එකකින් කරන්නේ verb එකක් හෙවත් ක්‍රියාවක් විස්තර කරනවා. adjective සාමාන්‍යයෙන් යොදන්නේ නාමයකට කලින්. adverb සාමාන්‍යයෙන් යොදන්නේ ක්‍රියාවකට පස්සේ. නාමයකට කලින් යොදන්නේ නාම විශේෂණ, ක්‍රියාවකට පස්සේ යොදන්නේ ක්‍රියා විශේෂණ. සාමාන්‍යයෙන් adjective එකක් අගට ly එකතු වෙලා adverb වෙනවා. ඕනම adjective එකක් අගට ly දාන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් tall කියනකට ly දාලා tally කියන්න බෑ. fat කියනකට ly දාලා fatly කියන්න බෑ. එහෙම බෑ. සාමාන්‍යයෙන් බහුතරයක් adjectives කියන ඒවා ly දැම්මහම adverbs කරන්න පුළුවන්. දැන් චුට්ටක් ලියමු. adverbs ඉස්සෙල්ලා තේරුම ලියා ගන්න මාතෘකාව ළඟින් ක්‍රියා විශේෂණ. adverbs ක්‍රියා විශේෂණ. Adverbs are words used to describe verbs or actions. Adverbs are words used to describe verbs or actions. Meaning තේරුම ලියන්න පළවෙනි රූලේ ක්‍රියා විශේෂණ යනු ක්‍රියාපද විස්තර කිරීමට යොදන පදයි. ක්‍රියා විශේෂණ යනු ක්‍රියාපද විස්තර කිරීමට යොදන පදයි. ක්‍රියා විශේෂණ යනු ක්‍රියාපද විස්තර කිරීමට යොදන පදයි. next asterisk ඊළඟ තරුව ක්‍රියා විශේෂණ බොහෝ විට කිව්වහම හැමතිස්සෙම නෙවෙයි. ක්‍රියා විශේෂණ බොහෝ විට ක්‍රියාපදවලට පසුව යෙදේ. 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 මේ බලන්න දරුවෝ. මේ බලන්න උඩින්න දරුවොත් මේ බලන් ඉන්න. they came quickly එයාලා ඉක්මනට ආවා. came කියන්නේ verb එකක්. came කියන්නේ ආවා. came කියන්නේ ආවා. ආවා කියන්නේ verb එකක්. verb එකක් කියන්නේ ක්‍රියාවක්. came කියන්නේ ආවා. ආවා කියන්නේ verb එකක්. කොහොමද ආවේ? quickly ඉක්මනින්. මේ බලන්න. සාමාන්‍යයෙන් adverbs යොදන්නේ verb එකකට පස්සේ. මේක verb එකනේ. සාමාන්‍යයෙන් adverbs යොදන්නේ verb එකකට පස්සේ. example එකේ තියෙනවනේ මෙහෙම නම් කරගත්තා නම් වාට හොඳයි. they came quickly කියලා තියෙනවා. ඒකේ came වලට උඩින් verb කියලා ලියලා ක්‍රියාව කියලාත් ලියා ගන්න. came කියන එකට came underline කරා උඩින් verb කියලා ලියලා ක්‍රියාව. ඊට පස්සේ quickly කියන්නේ adverb එක. verb එකකට පස්සේ adverbs යොදන බව පෙන්වන්න. verb එකකට පස්සේ adverbs යොදන බව පෙන්වන්න. second example එකෙත් මම මේ board එකේ ලියන විදිහට කරගන්න. came ආවා එක verb එකක්. quickly ඉක්මනින් adverb. second one දෙවැනි එක he played well. බලන් ඉන්න දරුවා he played well underline කරා played උඩින් verb කියලා ලිව්වා. well කියන්නේ හොඳින් මෙන්න ly වලින් අවසන් නොවන ක්‍රියා විශේෂණයක්. තා පොඩ්ඩකින් note එක ලැබෙයි. played කොහොමද ක්‍රීඩා කරේ? well හොඳින්. well මෙතන well කියන්නේ ලිඳ නෙවෙයි. හොඳින් adverb එකක්. played ක්‍රීඩා කළා. well හොඳින්. right. ඊළඟ රූල් වලට ගිහිල්ලා පළවෙනි රූලේ තරුව දාගන්න. ඊළඟ රූලට ගියා පළවෙනි රූලේ තරුවක්. ඉංග්‍රීසි භාෂාවේ බොහෝමයක්
within inverted commas පෙරලි කමා ඇතුළේ යන්න බොහෝමයක් නාම විශේෂණ අගට ඉංග්‍රීසි භාෂාවේ බොහෝමයක් නාම විශේෂණ අගට බෝඩ් එකේ තියෙන ඊළඟට එක ly ඉංග්‍රීසි භාෂාවේ බොහෝමයක් නාම විශේෂණ අගට ly එක inverted commas ඇතුලේ ly එකතු වීමෙන් ඉංග්‍රීසි භාෂාවේ බොහෝමයක් නාම විශේෂණ අගට ly එකතු වීමෙන් ආයිත් inverted commas ඇතුලේ යන්න ක්‍රියා විශේෂණ සෑදේ ඉංග්‍රීසි භාෂාවේ බොහෝමයක් නාම විශේෂණ අගට ly එකතු වීමෙන් ක්‍රියා විශේෂණ සෑදේ ඊළඟ තරුව ඊළඟ රූලේ එහෙත් පහත සඳහන් වචනවල නාම විශේෂණය සහ ක්‍රියා විශේෂණය එක හා සමානය. එහෙත් පහත සඳහන් වචනවල නාම විශේෂණය සහ ක්‍රියා විශේෂණය එක හා සමානය. එහෙත් පහත සඳහන් වචනවල නාම විශේෂණය සහ ක්‍රියා විශේෂණය එක හා සමානය. එහෙත් පහත සඳහන් වචනවල නාම විශේෂණය සහ ක්‍රියා විශේෂණය එක හා සමානය. ඔයාලා රූලක් හරි දෙකක් හරි අරගෙන මේ වචන ටික ලියන්න. fast, hard, straight, late ලියනකොට LATE E එක නොදැම්මොත් ගඳ ගහයි වැඩේ. LATE අනිවාර්යයි. out, fast, hard, straight, late, out. fast, hard, straight, late, out. adjectives adverbs එක හා සමානයි. මේවට ly දාන්න එපා. fast, hard, straight, late, out. next extras ඊළඟ තරුව එසේම මෙන්න දරුවෝ GOOD 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 කියන්නේ හොඳ good boy කියන්නේ good girl good children එසේම GOOD good යන නාම විශේෂණයෙහි GOOD good යන නාම විශේෂණයෙහි ක්‍රියා විශේෂණය GOOD good යන නාම විශේෂණයෙහි ක්‍රියා විශේෂණය මෙන්න WELL good කියන්නේ adjective එකක් ඒක adverb එක well මෙතන තේරුම හොඳින් ලින්ද කියන එක නෙවෙයි හොඳින් turn to page 2 යන්න දෙවනි පිටුවට අපි බලමු ඒ adjectives adverbs වෙන විදිය ප්‍රවේශමෙන් මං කියන දෙයින් පිට යන්න එපා අවුල් වෙයි පෑන අතේ තියාගන්න ඕකේ තියෙනවා adjectives ඊළඟට තියෙනවා adverbs මාත්‍රිකා දෙකට උඩින් තේරුම ලියමු adjectives නාම විශේෂණ adverbs ක්‍රියා විශේෂණ adjectives නාම විශේෂණ adverbs ක්‍රියා විශේෂණ there's a big mistake I am so sorry for that okay වැරද්දක් තියෙනවා ඔයි group 1 කියන එකේ බලන්න ඕගොල්ලෝ CRUEL කියලා වචනයක් තියෙද කියලා group 1 එකේ CRUEL එක තනියෙන් කපන්න දැන් මම group 1 එක adjectives adverbs වෙන හැටි කියලා දෙන්නම් බලන් ඉන්න පොත දිහා slow කියන adjective එක adverb වෙනකොට කෙලින්ම ly එකතු වෙලා බලන්න slow කියන adjective එක adverb වෙනකොට කෙලින්ම ly එකතු වෙලා slowly ඔය විදියට group 1 එකේ ඊටු ටික කරන්න වම් පැත්තේ තියෙන adjective එක දකුණු පැත්තට යනකොට ly එකතු කරලා ලියන්න only group 1
group 1 විතරයි. වම් පැත්තේ තියෙන adjective එක දකුණු පැත්තට යනකොට ly එකතු කරලා ලියන්න. slow slowly, quick quickly, new newly, recent recently. slow slowly, quick quickly, new newly, recent recently. මම තේරුම් වෙනම දෙන්නම්. දැන් group 2 එකට යන්න ඉවරයි නම් group 2 එකේ වෙලා තියෙන දේ බලන්න. group 2 එකේ තනි e අකුරකින් ඉවර වෙලා තියෙන adjective එක adverb වෙනකොට කෙලින්ම ly. බලන්න example එක sure surely එතෙන්දත් ly. ඊතුරු වචන තුන ලියන්න. sure surely, nice nicely, wise wisely, brave bravely. sure surely, nice nicely, wise wisely, brave bravely. group 3 e වලින් නම් නෙවෙයි adjective එක ඉවර වෙලා තියෙන්නේ. le වලින් නම් adjective එක ඉවර වෙන්නේ දරුවෝ. adjective හෙවත් නාම විශේෂණ ඉවර වෙන්නේ le වලින් නම් ඒක adverb වෙනකොට e අයින් කළා y විතරයි. බලන්න example එක බොරු නම් e අයින් කළා y විතරයි. single singly එහෙනම් ඊටු ටික කරන්න. group 3 එකේ le වලින් ඉවර වෙනව නම් e අයින් කළා y විතරයි අලුතෙන් දාන්නේ adverb කරනකොට. example එක follow කරන්න. le වලින් ඉවර වෙනව නම් e අයින් කළා y විතරයි. single singly, simple simply, humble humbly, possible possibly, feeble feebly, terrible terribly, horrible horribly. ready? single singly, simple simply, humble humbly, probable probably, feeble feebly, terrible terribly, horrible horribly. ඊළඟ එකේ මුකුත් කරන්න නැහැ බලන් ඉන්න විතරයි තියෙන්නේ. true truly වෙනකොට e අයින් කළා ly. due duly වෙනකොට e අයින් කළා ly. whole wholly වෙනකොට e අයින් කළා ly. ඒවා උත්තර ටික දුන්නේ විශේෂ පද නිසා. දැන් group 4 එකට යන්න. බලන්න adjective එක ඉවර වෙලා තියෙන y අකුරෙන්. group 4 එකේ adjective එක ඉවර වෙලා තියෙන y අකුරෙන්. y අකුරෙන් ඉවර වෙන adjectives adverbs වෙනකොට y අකුරෙන් ඉවර වෙන adjectives adverbs වෙනකොට y ඉවත් කළා ily. y ඉවත් කළා ily. easy easily, easily. do the rest. ඊටු ටික කරන්න. e ඉවත් වෙලා ily. easy easily, heavy heavily, busy busily, merry merrily, risky riskily. I'll repeat. easy easily, heavy heavily, busy busily, merry merrily, risky riskily. හැබැයි ඔය නීතියට අවනත නොවන වචන දෙකක් තියෙනවා. ඒ දෙක පල්ලෙහා දීලා තියෙනවා. බලන්න shy කියන වචනයයි koi කියන වචනයයි දෙකම ඉවර වෙන්නේ y වලින්. shy සහ koi ඉවර වෙන්නේ y වලින්. නමුත් y ඉවත් කළා ily දාලා නැහැ කෙලින්ම ly. විශේෂ නීතියක් නිසා ඒක දුන්නේ. shy shyly, koi koily. group 5 එක බලන්න. මට කියන්න group 5 එකේ adjective එක ඉවර වෙලා තියෙන අකුර c. අවධානයෙන් දකින්න බලන්න. c. group 5 එකේ adjective එක ඉවර වෙලා තියෙන c වලින්. මොකද්ද ওই වචනේ? ඔටෝමැටික් කියලා වචනයක් නැහැ. ගිය අවුරුද්දේ සහරාන් ගාපු නිසා ලංකාවට වෙසක් නැහැ. මේ අවුරුද්දේ COVID-19 නිසා ලංකාවට වෙසක් නැහැ. ඔය සමහරු වෙසක් තියෙන කාලෙට තොරන් බලන්න ගිහිල්ලා ඇවිල්ලා කියනවා මාර තොරණක් දැක්කා. ඒ තොරණේ බල්බ් නිවෙනෝ ඕෆ් වෙනෝ. තොරණ සැබවින්ම මාරයි. හිතලා බලන්න නිවෙනෝ ඕෆ් වෙනෝ. නිවෙනෝ ඕෆ් වෙනෝ. යකෝ නිවෙනෝ ඕෆ් වෙන කොහොම පත්තු වෙන්නේ නැහනේ. නිවිලමනේ තියෙන්නේ. තොරණ මාරයි කිව්වේ ඒකයි. නිවෙනෝ ඕෆ් වෙනෝ හැබැයි කර කර පෙන්නනවා මෙහෙම. මාර තොරණක් දැක්කා ඒ තොරණේ බල්බ් නිවෙනෝ ඕෆ් වෙනෝ. නිවෙනෝ ඕෆ් වෙනෝ කියනකොට මෙහෙම බෑ. මෙහෙම වෙන්න ඕනේ. ඌ මට ගහනවා මට ඌ ගහනවා. බලනකොට ගුටි කන්නේ මමමනේ.
ඌ මට ගහනවා මට ඌ ගහනවා. තොරනේ බල්බ් නිවෙනවා ඕෆ් වෙනවා කිව්වම ඕක ඔටෝමැටික් නෙවෙයි ඕටෝමැටික්. ඕටෝමැටික්. පින් සිද්ධ වෙයි සමාජයට කියලා නෝන්ඩි වෙන්නේ නැතුව ශබ්ද ලියා ගන්න. ඔගේ ශබ්ද ලියා ගන්න ඔක්කොටම කලින්. ඕටෝමැටික්. ඔටෝග්‍රාෆ් නෙවෙයි ඕටෝග්‍රාෆ්. ෆොටෝග්‍රාෆ් නෙවෙයි ෆෝටෝග්‍රාෆ්. ඕටෝමැටික්. සමහරු ඕක නිවැරදිව කිව්වහම වැරදියට තේරුම් ගත්ත එක කියන අනේ යකෝ ඕටෝමැටික් නෙවෙයි. මොකද්ද මේ ඕටෝමැටික් කියන්නේ? ඔටෝමැටික්. පළඩෝ යන්නේ තෝදන්න මගුල. ඔබ දන්නේ වැරදි එක. ඕටෝමැටික්. ස්වයංක්‍රීය කියන එකනේ ඕටෝමැටික් කියන්නේ ස්වයංක්‍රීය. 100කින් ඉවර වෙනව නම් බලන්න දකුණු පැත්තට යනකොට වෙච්ච දේ. බලන්න. ඇඩ්වර්බ් එක හැදෙනකොට ALLY C වලින් ඉවර වෙනව නම් ඇඩ්ජෙක්ටිව් එක ඇඩ්වර්බ් හැදෙනකොට ALLY. group 6 එක බලන්න. තනි එල්ල කුඩකින් ඉවර වෙනව නම් ඇඩ්ජෙක්ටිව් එක තනි එල්ල කුඩකින් ඉවර වෙනව නම් ඇඩ්ජෙක්ටිව් එක අලුතෙන් ly ඇවිල්ලා තියෙන හැටි බලන්න. ඕගලන්ට කරන්න දෙයක් නැහැ දකින්න විතරයි තියෙන්නේ. careful carefully annual annually special specially. අපි යනවා group 7 වලට. double l වලින් නම් adjective එක ඉවර වෙන්නේ double l වලින් නම් adjective එක ඉවර වෙන්නේ adverb එක හැදෙනකොට y විතරයි. adverb එක හැදෙනකොට y විතරයි. full fully dull dully. group 8 අන්න මං කිව්ව කට්ටිය ඉන්නෝ. fast fastමයි adjective එක adverb එකයි සමානයි. එක වචනයක් ඕකේ අඩු වෙලා තියෙන මම ඒක බෝඩ් එකේ දාන්නම්. ලියන්න දරුවෝ. fast fast hard hard out out late late. ඔය out වලට යට ඉඩ තියෙනවනේ. එතන straight straight කියලාත් ලියා ගන්න. straight straight. fast fast hard hard out out late late straight straight. group 9 එක හරි අමුතුයි. මාර අවුලක්. adjective එකයි adverb එකයි දෙකම එකයි. daily daily ඉදිරියට ටික හදන්න. adjective adverb එක හා සමානයි. daily daily weekly weekly monthly monthly yearly yearly early early. ප්‍රශ්න ගොඩක් තියෙනවා තා පොඩ්ඩකින්. ඊට කලින් ඔක ඉවර කරගන්නකෝ. මං group 10 එක හිතාමතා දැම්මේ නෑ. group 10 කියලා ලියා ගන්නකෝ. ඔය යට ඉඩ තියෙනවා. එක වචනයක් group 10 එකට එන්නේ. බය නැතුව group 10 කියලා ලියන්න. හැමදේම දුන්නාම අගයක් නෑනේ. group 10 එකේ adjective එක කියන පැත්තේ ලියන්න good කියලා. adjective උඩින් ඉඳන් පල්ලෙහාට ආපු පේලියේ good. adverb එක පැත්තෙන් ලියන්න well. හොඳ හොඳින්. adjective කියන පැත්තේ good, adverb කියන පැත්තේ well. දැන් මම තේරුම් ටික කියාගෙන යනවා රෙඩි වෙන්න මේ ලියාගන්න තේරුම් ටික. දෙකේම තේරුම් කියනවා. අනිවාර්යෙන් දෙකේම තේරුම් ලියන්න. start. පටන් ගත්තා. slow මන්දගාමී. slow මුලින්ම යන group 1 එකේ ඉඳන් ඔයා දන්න උනාට කමන්නේ වැඩේ පිළිවෙලට කරන්න ලියා ගන්නකො දරුවෝ. slow semin slow මන්දගාමී slowly semin. ඔන්න මන්දගාමී ලෙස slowly semin. quick ඉක්මන් quickly ඉක්මනින්. quick ඉක්මන් quickly ඉක්මනින්. new අලුත් new අලුත් newly අලුතින්. recent කියන්නේ මෑත මෑත ළඟ කියන එක. recent මෑත recently මෑතකදී recently මෑතකදී. sure ස්ථිර sure ස්ථිර ස්ථිර. surely ස්ථිර ලෙස. nice නියම මරු එල. nice නියම nicely නියමෙට මරුවට එලට. nicely නියමෙට මරුවට. wise නැනවත් wisely නැනවත් ලෙස. wise නැනවත් wisely නැනවත් ලෙස. brave නිර්භීත bravely නිර්භීත ලෙස.
group 3 single තනි single කියන්නේ තනි 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 තනියම singly තනියම singly තනියම simple සරල simple සරල simply සරලව simply සරලව humble නිහතමානී humble නිහතමානී humbly නිහතමානී ලෙස probable විය හැකි probable විය හැකි probable විය හැකි probably සමහර විට probably සමහර විට there are three meanings for the next word ඊළඟ වචනයට තේරුම් තුනයි feeble අබල දුබල දුර්වල feeble අබල දුබල දුර්වල feebly දුර්වල ලෙස feebly දුර්වල ලෙස terrible බිහිසුණු බිහිසුණු terrible බිහිසුණු terribly බිහිසුණු ලෙස terribly බිහිසුණු ලෙස horrible භයානක horrible භයානක horribly භයානක ලෙස true සත්‍ය true සත්‍ය truly සත්‍ය ලෙස due අදාළ නැත්නම් නියමිත due අදාළ නියමිත duly අදාළ ලෙස duly අදාළ ලෙස whole මුළු whole මුළු wholly මුළුමනින්ම wholly මුළුමනින්ම easy lazy group 4 easy lazy easily lazian easily lazian heavy there are two meanings heavy tada heavy tada kama kama එක නැති වුණොත් අවුලක් heavy tada kama බර heavy tada kama බර heavily තදින් heavily තදින් heavily තදින් heavily තදින් busy කඩිසර busy කඩිසර busily කඩිසර ලෙස බෝඩ් එක දිහා බලන්න දරුවා මෙන්න මෙරි මෙන්න මෙරි උඩ දරුවොත් බලන් ඉන්න එක අකුර වෙනස මෙරි මෙරි කානිවල් කියන ඒවා තියෙනවනේ ඔය සමනල ග්‍රවුන්ඩ් එකේ එහෙම ගාල්ලේ ඒ කානිවල් වල තියෙනවා එක අංගයක් අයිටම් එකක් මෙහෙම වටේට යනෝ ඒ අතරතුරේදී සයිඩ් ඩ්‍රම් එකක් නැත්නම් බේස් ඩ්‍රම් එකක් ප්ලේ කර කර ට්‍රම්පට් එකක් ප්ලේ කර කර අපිට මියුසික් දෙනවා. ඒ මියුසික් දෙන ගමන් වටේ යනවා. ඒකට කියන්නේ මෙරිගෝ රවුන්ඩ් මෙරිගෝ රවුන්ඩ්. ওই දෙකම ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. මෙරිගෝ රවුන්ඩ් කියලාත් එකක් තියෙනවා. මෙරිගෝ රවුන්ඩ් කියලාත් එකක් තියෙනවා. මං අහන්නේ කානිවල් එකේ තියෙන්නේ මෙරිගෝ රවුන්ඩ් මෙරිගෝ රවුන්ඩ්. කානිවල් ගියාට වචනේ හරියට දන්නේ නැහැ. ඒක තමයි අවුල. මෙරි කියන්නේ විවාහ වෙනවා. මෙරි කියන්නේ සතුටු. මෙරි විවාහ වෙනවා. මෙරි සතුටු. සතුටු වෙවි වටේ යනවා. මෙරි ගෝ රවුන්ඩ්. මෙරි ගෝ රවුන්ඩ්. සතුටු වෙවි වටේ යනවා. මෙරි ගෝ රවුන්ඩ් ලංකාවේ නැහැ. හින්දි ෆිල්ම් එහෙම බලලා තියෙනවනේ දැකලා තියෙන්නේ මැද යෝධ ගිනි ගොඩක් ගහනවා. ගෑණිගේ රෙද්ද එල්ලිලා මිනිහා යනවා බඳින දවසට. ගෑණිගේ රෙද්ද ගැටේ ගහගෙන ඔහේ යනවා. අපිට දැම්මත් අපි ගලවල ගන්නව රෙද්දම. එතකොට මා පීචන් වැඩක් ඒක. අර කීගේ රෙද්ද එල්ලිලා යන්නේ කියන්නේ එදා ඉඳන් ඒ ගෑණිට යටත් කියන කනේ පෙන්නන්නේ. නෝන්ඩි කියන්නේ පුතේ තනි නෝන්ඩි නෙවෙයි නෝන්ඩි හතක්. ලංකාවේ තව හොඳයි. ඇඟිලි දෙක විතරයි යන්තම් කඩ ගන්න. එකක් කඩා ගන්න ඕනේ දෙන්න. එතකොට මෙරි විවාහ වෙනවා. මෙරි ගෝ රවුන්ඩ් විවාහ වෙලා මෙහෙම වටේ යනවා. මෙරි ගෝ රවුන්ඩ් සතුට වෙවි වටේ යනවා. ඔතන තියෙන්නේ මෙරි නෙවෙයි. මෙරි ගෝ රවුන්ඩ් ගියපු සමහරු මෙරි ගෝ රවුන්ඩ් උත් යනවා. හරි. එතකොට මෙරි සතුටු. මෙරි සතුටු. මෙරිලි සතුටින්. රිස්කි මේ දවස්වල කතා කරන වචනයක්.
risky අවදානම් risky කියන්නේ අවදානම් riskily අවදානම් ලෙස riskily අවදානම් ලෙස ඊළඟ එකේ ඔයගොල්ලෝ තේරුම ලියනකොට මෙන්න මෙහෙම ලියන්න. මෙහෙ බලන් ඉනකො දරුවා. මෙහෙමනේ තියෙන්නේ shy coy brace සංගල වරහනක් දාන්නකෝ. shy coy දෙකේම තේරුම එකයි. ලැජ්ජා shy coy ලැජ්ජා shyly coyly ලැජ්ජාවෙන් ඒකටත් brace එක දාලා ලියන්න. shyly coyly ලැජ්ජාවෙන් පොඩ්ඩක් ඉන්නකෝ. එතකොට shy කියන්නේ ලැජ්ජානේ. ඔය A level කරන අයියලා අක්කලා එහෙම කියන්නේ මම second shy කරනවා third shy කරනවා second shy දෙවෙනි ලැජ්ජාව third shy තුන්වෙනි ලැජ්ජාවේ මාර වැඩක් නේ ඕක. මේ shy වල ඔතන තේරුම ලැජ්ජානේ මේ අකුරුමයි මේ ශබ්දෙමයි. එතන shy කියන්නේ පිහිට උදව්ව. දෙවනියට උදව්ව පතනෝ දෙවනියට පිහිට පතනෝ second shy third shy කියන්නේ ඒකයි. ඒකත් ඔතන ලිව්වොත් ඔයාට හොඳයි. එතකොට අක්කලා දන්නේ අක්කලෝ හේ කියන්නම් වාලේ කියනවා අයියලත් එහෙමයි. ෂයි වල දෙවනි පාර කියලා ඒගොල්ලෝ කියන්නේ නේ. මේ දෙවනියට පිහිට පතනෝ තුන්වෙනියට පිහිට පතනෝ. ෂයි කියන්නේ ඔතන ලැජ්ජා. පැත්තකින් තේරුම ලියා ගන්න ඔතනම පිහිට උදව්ව. සෙකන්ඩ් ෂයි දෙවනි ලැජ්ජාව. මගුලා. ඊළඟ එක ඔටෝමැටික් ස්වයංක්‍රීය ඔටෝමැටික් ස්වයංක්‍රීය ඔය කියන්නේ ස්වයංක්‍රීය ගිනියවියපත් වෙලා මෙරිලයි කියලා. එහෙම කට්ටිය ඉන්නවා. automatic ස්වයංක්‍රීය automatically ස්වයංක්‍රීය ලෙස automatically ස්වයංක්‍රීය ලෙස careful ප්‍රවේශම්කාරී careful ප්‍රවේශම්කාරී carefully ප්‍රවේශමෙන් carefully ප්‍රවේශමෙන් annual वार्षिक annual वार्षिक annually वार्षिकव අවුරුදු පතා annually वार्षिकव special විශේෂ special විශේෂ specially විශේෂයෙන්ම specially විශේෂයෙන්ම full පිරුණු full පිරුණු fully සම්පූර්ණයෙන්ම fully සම්පූර්ණයෙන්ම ඩල් වල තේරුම් කීපයක් තියෙනවා ලියන්න. ඩල් අඳුරු අපහැදිලි උදාසීන ඩල් අඳුරු අපහැදිලි උදාසීන ඩලි උදාසීන ලෙස ඩලි උදාසීන ලෙස fast වේගයෙන් මං කියන්නේ මේ ඇඩ්ජෙක්ටිව් එකේ තේරුම fast වේගයෙන් adverb එක fast වේග mistake එකක් වුණා සමාවෙන්න fast වේගවත් adjective එකේ තේරුම fast වේගවත් adverb එකේ තේරුම fast වේගයෙන් hard අමාරු hard අමාරුවෙන් out පිටස්තර out පිටතින් late ප්‍රමාද late ප්‍රමාද late ප්‍රමාදව late ප්‍රමාදව straight කෙලින් straight කෙලින් straight කෙලින්ම දැන් ඔයාලා ඊළඟ එකේ තේරුම ලියනකොට දරුවෝ මේ දරුවෝ මෙහෙ දැන් daily මෙහෙමනේ තියෙන්නේ දෙකේම තේරුම එකයි මේ දෙකට මැදි වෙන්න තේරුම ලිව්වා නම් හරි එකයි ලියන්න ඕනේ එතකොට දෙකක් ලියන්න ඕනේ daily දිනපතා දකුණු පැත්ත weekly සතිපතා daily දිනපතා weekly සතිපතා monthly මාසපතා yearly අවුරුදු පතා early කලින් last one good හොඳ well හොඳින් good හොඳ well හොඳින් now we are going to start the first exercise පළවෙනි අභ්‍යාසය කරන්න වෙලාව හරි
next page ආපස්සට එන්න එපා ඔහොම ඊළඟ පිටුවට යන්න page 3 exercise 2 exercise 1 කොහෙද කියලා ඇහුවොත් ඒක පළවෙනි පිටුවේ දැන් මේක කරන්න බෑ අපි මේක ඉවර කරමු give adverbs for these adjectives හැමෝම අවධානයෙන්නේ මම ඉන්නේ දැන් පිටු අංක 3 වචන 20ක් දීලා තියෙනවා අන්න එතන give adverbs for these adjectives මේ නාම විශේෂණ වලට ක්‍රියා විශේෂණ දෙන්න මම දෙකයි කරලා පෙන්නන්න ඔයගොල්ලෝ දෙවෙනි පිටුව බල බල කරන්න final ඉවර වෙලා තියෙන්නේ තනි L අකුර එන්නේ තනි L අකුරකින් ඉවර වෙනවා නම් adverb එක හැදෙන්න නම් තව ly එන්න ඕන අලුතෙන් ලියන්න ওই වචනේ ඔහොම ලියන්න final කියන වචනේ ලියලා අලුතෙන් ly දාන්න දකුණු පැත්තට යන්න lucky මතක් කරගන්න y අකුරෙන් ඉවර වෙනවා නම් adjective එක y වලින් ඉවර වෙනවා නම් adjective එක y වලින් ඉවර වෙනවා නම් y ඉවත් කරලා ily luckily luckily you have to do the rest ඉතුරු ටික කරන්න දෙවනි පිටුවෙන් බල බල කරාට කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට නීතියක් නැහැ කියලා හිතනේවට ly දාන්න නීති තියෙනේවට දෙවනි පිටුව බලන්න එහෙම විශේෂ නීතියක් දාලා නැත්නම් කෙලින්ම ly දැන් තුන්වෙනි එක ඒ වගේ එකක් විශේෂ නීතියක් නැහැ කෙලින්ම ly එකතු වෙන එකක් තුන්වෙනි එක බල බල කරන්න පුළුවන් නම් මම දෙකක් කරානේ 18න් 14ක්වත් ගොඩ දාන්න හරියට මම උත්තර දෙනකොට කුරුටුක ගා හදන්නේ වැරදි නම් වැරදි දාලා අලුතෙන් ලියන්න ඕන හරි නම් හරි දාගත්තට ගැටලුවක් නැහැ read page 2 very carefully and do the activity දෙවනි පිටුව ප්‍රවේශමෙන් කියවලා කරගෙන යන්න අමාරු නෑ අමාරු වැඩෙන් තැන් අමාරු වට ගන්න එපා දැන් ඔකේ පස්වෙනි එක එහෙම ඔහේ පුරුද්දට ලියාගෙන යන්න එපා නීති ගෙන්නුවට පස්සේ වැරද්දුවොත් වැරද්ද ඔයාගේ ඒ group 10ම විශේෂ නීතියක් ඔයාට නැහැ කියලා හිතනවා නම් කෙලින්ම ly දාන්න ready here are the answers ඔන්න මං හිමින් කියවගෙන යනවා කුරුටුක ගා හදන්න එපා වැරදි නම් වැරදි දැම්ම අලුතෙන් ලිව්වා sudden suddenly කෙලින්ම ly මම අංක පිළිවෙලට යන්නේ වම දකුණ sudden suddenly කෙලින්ම ly annual annually තනි L අකුරකින් ඉවර වෙනවා නම් අලුතෙන් ly annual annually hard hardම තමයි hardමයි වෙනසක් නැත fortunate fortunately අලුතෙන් ly fortunately අලුතෙන් ly weekly weeklyමයි වෙනස් වෙන්නේ ඒක එහෙම ලියන්න special තනි L අකුරකින් ඉවර වෙනවා අලුතෙන් ly special තනි L අකුරකින් ඉවර වෙනවා අලුතෙන් ly possible possibly මතක ඇති කිව්වා le වලින් ඉවර වෙනවා නම් adjective එක le වලින් ඉවර වෙනවා නම් e අයින් කළා y POSSIBLY intelligent intelligently කෙලින්ම ly careful carefully අලුතෙන් ly number 12 frantic නීතියක් දුන්නනේ මම තොරණක් ගැනත් කතා කරන්නේ ওই නීතියේදී frantic C වලින් ඉවර වෙනවා නම් අලුතෙන් ALLY එකතු වෙනවා C වලින් ඉවර වෙනවා නම් අලුතෙන් ALLY frantically shy shyly විශේෂ නීතිය කෙලින්ම ly y ඉවත් කරන්න තහනම් SHYLY shyly fearless fearlessly කෙලින්ම ly happy HAPPILY perfect perfectly කෙලින්ම ly perfectly කෙලින්ම ly regularly කෙලින්ම ly regularly number 18 fortunately ly sorry number 18 fantastic C වලින් ඉවර වෙන්නේ C වලින් ඉවර වෙනවා නම් කරන වැඩේ කියලා දුන්නා ALLY අලුතෙන් එකතු වෙනවා fantastically ALLY තියෙන වචනේ ලිව්වා ALLY fantastically goodly දාපු නාටහමිලත් ඇති good වෙනම group එකකට තනි කරලා දුන්නා good well WELL good well heavy
HEAVILY HEAVILY adjective එකේ තේරුම ලියන්න ඕනේ adverb එකේ තේරුම් ටික විතරක් ලියා ගන්න ඕන මං කියනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අලුතෙන් ලිව්වේවයි තේරුම් ටික විතරයි. finally අවසානයේදී luckily වාසනාවන්ත ලෙස වම දකුණ luckily වාසනාවන්ත ලෙස suddenly එකපාරටම annually වාර්ෂිකව hard අමාරුවෙන් fortunately වාසනාවන්ත ලෙස luckily fortunately දෙකම එකයි වාසනාවන්ත ලෙස weekly සතිපතා specially විශේෂයෙන්ම possibly සමහර විට භාග වේලාවට intelligently නැනවත් ලෙස word number 11 carefully ප්‍රවේශමෙන් දොළොස්වෙනි එක අලුත් එකක් වල frantic කියන්නේ උමතු කියන එක frantic උමතු හෝ frantically උමතු වෙන් frantically කියන්නේ උමතු වෙන් shyly ලැජ්ජාවෙන් fearlessly නොබියව happily සතුටින් perfectly නියමෙට regularly ක්‍රමවත්ව fantastically එලට මරුවට අපූර්වට well හොඳින් තියන්නේ ඇයි පවගේ දවස්වල බැස්සා well හොඳින් heavily තදින් ඔය මගේනේ මෙන්න වාගේ ටෙක්ස්ට් බුක් එකේ ඊළඟ පිටුවට යන්නකෝ ඔන්න බලන්න ටෙක්ස්ට් බුක් එකේ දීපු ලේසි අභ්‍යාසය ඔය තියෙන page 4 එකේ පිටු අංකෙත් එක තියෙනවා ටෙක්ස්ට් බුක් page 47 activity 9 එක විදිහට දීලා තිබුණේ change the following words into adverbs පහත වචන ක්‍රියා විශේෂණ බවට හරවන්න හොව් ඔකේ පස්වෙනි වචනේ පොතේ වැරද්දක් වෙලා තියෙනවා ඔහොම වචනයක් නැහැ ඔය පොතේ තිබුණ වචන මම එහෙම දැම්ම වැරද්ද පෙන්වන්න ඕන නිසා ඔය පස්වෙනි එක වැරදි දරුවෝ ඒක තනියෙන් කපන්න කපලා මම මේ දෙන වචන එතෙන්ට ලියා ගන්න GENEROUS generous පරාර්ථකාමී පුළුවන් නම් දෙවනි පිටුව නොබල කරන්න නැත්නම් බල හරි කරන්න පොතේ ඇක්ටිවිටි එකනේ 20න් 15ක්වත් ගොඩ දාගන්න බලන්න ඕගොල්ලන්ට පොතේ වැඩේ කොච්චර ලේසිද කියලා 14 ඉඳන් 21ටම තියෙන්නේ තනිකර එල්ල කුරෙන් ඉවර වෙනේවනේ ඉතින් පොතේ ඒ ටික කල්ලි වරුණා නම් ලේසිනේ ලේසිම ටික ඉවර කරගන්න ඉස්සෙල්ලා 14 21 ඔක්කොම තනි එල්ල කුරෙන් ඉවර වෙනේවා ඒ ටික පටපට ගාලා ලියලා ඉවරනහම අනිත් ඒවාට වෙලා විතරුයි තනි එල්ල කුරෙන් ඉවරනෝ නම් කරන දේ කියලා දුන්නනේ ඔයාට අමාරුම නම් අද උගන්න පාඩම අදම බැරි කියලා හිතනෝ නම් page 2 එක පොඩ්ඩක් refer කරන්න කිසි ගැටලුවක් නැහැ දැන් තේරෙනවනේ පාඩම හරිය ආරම්භයක් ගත්ත නිසා උතෙන්ට යනකොට අපිට පුළුවන් අර group එකකටවත් අයිති නැහැ කියන්නේ කෙලින්ම එල්වයි බය නැතුව එච්චර බය වෙන්න එපා අර groups වලට එන්නේ නැත්නම් කෙලින්ම එල්වයි දාන්න විභාගයට adverbs වෙන්නේ නැති adjectives දෙන්නේ නැහැ here are the answers happy happily 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 වම දකුණ තියෙන්නේ හරියට බලන්න
sad, sadly, 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 safe, safely, කෙලින්ම ly, glad, gladly, කෙලින්ම ly, glad, gladly, වචනේ ලියලා අලුතෙන් ly, generous, generously, කෙලින්ම ly, generous, generously, කෙලින්ම ly, correct, correctly, ly, correct, correctly, ly, foolish, foolishly, ly, loud, loudly, ly, loud, loudly, ly, annual, annually, ly, annual, annually, ly, neat, neatly, ly, neat, neatly, ly, real, really, ly, real, really, ly, real, real, full, fully, L දෙකක් තියෙනවා y එක විතරයි අලුතෙන් කියලා දුන්නා ලිස්ට් එකේ දුන්නා FULLY honest h එක ශබ්ද වෙන්නේ honest honestly ly honest honestly ly successful successfully තනි l එකකින් ඉවරනවා නම් අලුතෙන් ly එතකොට ly තියෙන වචනේ ලියලා අලුතෙන් ly painful painfully අලුතෙන් ly wonderful wonderfully අලුතෙන් ly colorful colorfully ly skillful skillfully ly tearful tearfully ly powerful powerfully ly careful carefully ly very easy meanings තේරුම් ලියන්න adverb එකේ විතරයි happily සතුටින් happily සතුටින් sadly දුක් මුසු ලෙස නැත්නම් දුකින් කිව්වත් ඇති sadly දුක් මුසු ලෙස නැත්නම් දුකින් safely ආරක්ෂිත ලෙස safely ආරක්ෂිත ලෙස gladly සතුටින් gladly සතුටින් generously පරාර්ථකාමී ලෙස generously පරාර්ථකාමී ලෙස correctly නිවැරදිව correctly නිවැරදිව foolishly මෝඩ ලෙස foolishly මෝඩ ලෙස loudly high end annual වාර්ෂිකව neatly පිරිසිදුව really ඇත්තෙන්ම fully සම්පූර්ණයෙන්ම honestly අවංක ලෙස successfully සාර්ථක ලෙස painfully වේදනාකාරී ලෙස wonderfully පුදුමාකාර ලෙස colorfully විචිත්‍රවත් ලෙස skillfully දක්ෂ ලෙස tearfully දැඩි කනගාටුවෙන් චුට්ටක් යන්න දෙවනි එකේ මොකක්ද adverb එක sadly දුකෙන් දැන් tearfully මෙහෙ බලන් ඉන්න උඩ දරුවොත් මෙහෙ බලන් ඉන්න දරුවෝ sadly කියන එකේයි tearfully කියන එකේයි ලොකු වෙනසක් තියෙනවා පෙරේදා වයස අවුරුද්දයි මාස 4ක බිලිඳෙක් වයස අවුරුදු 22ක අමනේක විසින් දූෂණය කළ මැරුවා මගේ දිහාවල් විදියට බලන්න එපා මට අවුරුදු 22ක් නෙවෙයි මම ওই වගේ වැඩ කරන්නෙත් නෑ මේ ශ්‍රී ලංකා දීපයේ
අවුරුද්දයි මාස 4 පුංචි කෙල්ල ලදරුවා අවුරුදු 22ක මුර්ගයෙකු විසින් දූෂණය කර මරා දැමුවා. අධික රුධිර වහනය වෙලා පොඩි එකා මැරුණා. ඒකයි දරුවා අපේ රටට ශ්‍රී ලංකාව කියන්නේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි දවස් 8ක් අතර සිද්ධ වෙන 4 වෙනි ස්ත්‍රී දූෂණය. පහුගිය දින 4 ඇතුළත සිද්ධ වෙච්ච ස්ත්‍රී දූෂණ 4 වෙනි එක. වයස අවුරුදු 14යි. ඔයාලගේ වයස කීයේ? 14යිද? 15යි. ඔයාලට වඩා අවුරුද්දක් බාලයි. අවුරුදු 27ක කොල්ලෙක් 9 ග්‍රේඩ් 9 දරුවියක් එක්ක යාළු වෙලා හිටියා. ඒ දරුවි ග්‍රේඩ් 9 උනාට ඇඟපතින් පොඩ්ඩක් සද්දන්තයි කියලා අපි හිතනවා. කොල්ලා කිව්වා අපේ අම්මට මම ඔයා ගැන කියලා තියෙන අපි දෙන්නගේ සම්බන්ධය ගැන අම්මා කැමති කිව්වා ඔයාව පොඩ්ඩක් බලන්න. යන් අපේ ගෙදරට යන්න කියලා එක්කන් ගියා. අතරමඟ හොටෙල් එකකට ගිහිල්ලා කෙල්ලව රේප් කරා, දූෂණය කරා. දූෂණය කළා කෙල්ල ගෙදරට කියයි කියලා බයට මරලා දැම්මා. ග්‍රේඩ් 9 දරුවෙක් එලෙස මෙලවින් සමුගත්තා. ඒක සිද්ධ වෙලා දවස් 2යි ගියේ පානදුර ප්‍රදේශයේ තවත් ග්‍රේඩ් 9 ළමයෙක්ම දූෂණය කර මරා දැමුවා. ග්‍රේඩ් 9මයි දූෂණය කර මරා දැමුවා. හැබැයි ඒ තාත්තයි මාමයි ඒ මුරුගයට ජඩයට අපූර්ව පාඩමක් ඉගෙනුවා. හෙට නඩුව අද මූව ගෙදෙට්ට කුදලගෙන ආවා. මාමයි තාත්තා එකතු වෙලා දූෂණයට ලක් වූ දෙරියගේ තාත්තා මාමට කිව්වා මූව අල්ලගනින් කියලා. මාමා අරුගේ අත් දෙක පිටිපස්සට කරලා අල්ලගත්තා. වැලිගොඩ දාන සවල ගත්තා. ගහගෙන ගියා. උගේ ඕන තැනටත් ගැහුවා. ඕනම තැනට ලොකුවට ගහලා ඒක නැති කළාම දැම්මා. ඒක නිසානේ මං කියන්නේ මොකද්ද කියන එක වරහන් ඇතුලේ කියන්න ඕනේ නෑනේ. බෑබර් පින්වතුන් දන්නෝ. එතෙන්ට ගහලා ඒක හලලම දැම්මා. ඉවරද මෙවරයි. මම මේවා කියන්න ලැජ්ජා නෑ. මොකද මට උපදිනකොට ලැජ්ජ නහරේ නෑ. මං හෙට වෙනවට තවත් දරුවෙක් ඔය අමාරුව වෙටනවට කැමති නෑ. ඒකයි මං අද කියන්නේ. ඊළඟ වාසනාවන්තී ඔබ විය හැකියි. ඒක නිසා වෙලාවට මේ එකකටවත් දකුණ කිසි කෙනෙක් සම්බන්ධ නෑ. එහෙම වෙන්නත් එපා. ඉන්න ඉවර නෑ. මම මේකත් එක්ක මේක කියන්න ගත්තේ වැදගත් නිසා. දැන් ඒ තාත්තයි මාමයි පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා තියෙන්නේ සිරගත කළා. නමුත් සාධාරණ හේතුවකටයි මිනිහ මැරුවේ. තමන්ගේ දියණිය ඝාතනය කරපු දූෂණය කොට ඝාතනය කිරීමේ වැරද්දට තමයි ඒ ආපු තරහට. මට වුණා නම් මමත් ওই දේ තමයි කරන්නේ. හරිනේ? මොකද හිටියත් එකයි නැතත් එකයි. අරුවට දෙන්න ඕන පනිෂ්මන්ට් එක දුන්නා තවත් එහෙම දැරියන්ට එහෙම ප්‍රශ්නයක් නොවෙන්න. හරිනේ? ඒ තාත්තයි මාමයි දෙන්නම තව සතියකින් දෙකකින් අනිවාර්යයෙන්ම අපමත නිදහස් කරයි සාධාරණ මිනිමෙරුමක්. ඊට පස්සේ ඕක සිද්ධ වෙලා දවස් 2යි ගියේ. මේ දවස් 8ක් ඇතුළත තමයි සියලු සිදුවීම් සිද්ධ වුණේ. ජනාධිපතිතුමා දූෂිතයෝ මැරයෝ අල්ලන්න දෙවන්ත මෙහෙයුමක් දියත් කළා තියෙනවා. නමුත් කනගාටුවට කරුණ දවස් 8ක් ඇතුළත ඔය සියල්ල සිද්ධ වුණා. ඊට පස්සේ අම්මට හිටියා හොර සැමියෙක්. හොර සැමියා විසින් වයස අවුරුදු 10 දැරිව දූෂණය කරා. වයස අවුරුදු 10යි. හොර සැමියා විසින්. හරිනේ? ඌ ඊට පස්සේ මාරුණා. කෙල්ලට සෑහෙන්න ලේ යන්න පටන් ගත්තා. බ්ලීඩ් වෙන්න පටන් ගත්තා. අන්තිමට නවත්ත ගන්න බැරුව අම්මා හොස්පිටල් එකට කෙල්ලව ඇඩ්මිට් කරලා කිව්වා මෙයාට හොඳටම අමාරුයි සර්පෙක් ගහලා නයෙක් ගහලා ලේ යන්න පටන් ගත්තා කියලා. නයෙක් ගැහුවට එහෙම ලේ යන්නේ නැහැ. දලපාර තියනවා එච්චරයි. ලාවට ලේ යනවා එච්චරයි. හොස්පිටල් එකට සැකයක් මතු වුණා. මෙච්චර රුධිර වහනයක් සිද්ධ වෙන්න හේතුවක් තියෙන්න ඕන. සර්පෙක් දෂ්ට කරපු පාරක්වත් නැහැ. අන්තිමට සැක හිතලා පොලිසියට අදාළ ගමබාර පොලිසියට කෝල් එකක් දුන්නාම පොලිසිය ගිහිල්ලා බලනකොට කෙල්ලගේ ඇඳුම් තැනින් තැන වලලලා රුධිරයේ සහිත ඇඳුම් වලලා අර හොර තාත්තා තමයි වැඩේ දීලා තියෙන්නේ. මැරිලයි කියලා ආරංචියාව කොහොමද කියන එක දන්නේ නැහැ. ඒක සිද්ධ වෙලා හරියටම දවස් 2යි. අවුරුද්දයි මාස 4 කෙල්ලව පොඩි බිලිනව යකෝ මේ අත් ඇඟිලි හරියට හැදිලා නැහැ. පොඩි එකා හරියට ඇස් ඇරලා නැති මේ පුංචි දැරිවිය අවුරුදු 22ක මුර්ගයෙකු විසින් දූෂණය කරා. දූෂණය කළා රුධිර වහනයකින් පොඩි එකා මැරුණා. දවස් 8ක් ඇතුළත ওই සිද්ධීන් 4ම සිද්ධ වීම තමයි අපූර්වත්වය. ගෑනු ළමයි කලිනුත් මං කියලා තින් නැවත කියනවා ප්‍රවේශම් වෙන්න. gederin පිට යන සෑම මොහොතකම තමන්ගේ ආරක්ෂාව සඳහා කුමක් හෝ ළඟ තියාගන්න. උල් කරන ලද ගලක්, තිරුවාන ගලක්, නැත්නම් අර පොඩි ස්පේඩ් පොඩි සවල් තියෙනවා. ඒ සවල
මම ඕක ළඟ තියාගෙන හිටියොත් පොලිසියෙන් චෙක් කරොත් මට ප්‍රශ්නයක් තියෙනවා. පිරිමි අපිට ඒවට ඉඩ නැහැ. අපි මිනිමෙරුමකට යනවා කියලා අපි වත් ළඟට. ඔයාලට කෙලින්ම කියන්න කමල් සර් කිව්වයි කියලා. අපේ ආරක්ෂාවට මම පොලිසියට බාර වෙන්නම්. මම එහෙම කිව්වයි කියලා පිළිගන්නම්. මොකද මම තව දරුවෙක් අමාරු වෙන්නට කැමති නැහැ. ඔයාලා පිළිගන්නවද නැද්ද කියන එක මට අදාළ නැහැ. මගේ පන්තිවලත් හිටියා. මගේ පන්තිවල දැනුත් ඉන්නෝ. ඉස්සරත් හිටියා. දැනුත් ඉන්නෝ. අනාගතෙත් ඉඳීවි. සුදනන් දුදනන් දෙගොල්ලම ඉන්නෝ. යහපත් සහ අයහපත් චරිත පොඩි පන්තිවලත් ඉන්නෝ. O level class වලත් ඉන්නෝ. A level class වලත් ඉන්නෝ. ඉන් පිටත් ඉන්නෝ. නමුත් මම ළමයා ට්‍රැක් අවුට් වෙනවයි කියලා දැනගත්ත වෙලේ ඉඳන් මම කරන්නේ යාට අවවාද දීලා හදන්න බලනවා. බැරි නම් මං ගහලා හරි හදනවා. ඒ මගේ හැටි. එදත් කරා අදත් කරා හෙටත් මං කරනවා ජීවතුන් අතර හිටියොත්. ඇතැම් ගුරුවරුන් යයි කියලා කියා ගන්න කට්ටිය ළමයි ටික පන්තියට දාගන්නෝ. නමුත් ළමෙක් වැරැද්දක් කරත් නොදැක්ක වගේ ඉන්නෝ. හේතුව එයාලගේ පන්තියට ළමයි අඩු වෙයි කියලා බය තියෙනවා. ඒ ළමයාට අවවාද කරොත් එයාත් එයාගේ යාළුවෝ ටිකත් පන්තියෙන් අස් වෙයි. හරිනේ? එහෙනම් ඉතින් මං අවවාද කරපු විදියට මට මෙහෙම ළමයි ඉන්න විදියක් නැහැ නේ. මං එහෙනම් ටියුෂන් නවත්තලා තියෙන්න ඕනේ. එහෙම වෙනව නම් නෑ. ඒ පුහු මතයක් විතරයි. ඒ බොරුවක්. තනි බොරුවක්. ඒක නිසා ගුරුවරයා වග කියන්න ඕන රටේ නායකයා ජනාධිපතිවරු, අගමැතිවරු, රාජ්‍ය නායකයෝ, මැති ඇමතිවරු, മന്ത്രിවරු ඊට පස්සේ ලෝක ප්‍රකට චරිත බිහි කරන්නේ ගුරුවරු. මැරයෝ, පාතාල ලෝකේ කට්ටිය, මිනිමරුවෝ, කුඩු ගෙන්නන අය, කුඩු බොන අය මේ සියල්ල බිහි කරන්නේත් ගුරුවරයා. ගුරුවරයාගේ යුතුයකමක් තියෙනවා Tamanට කරන්න පුළුවන් උපරිමය වැරදි පාරේ අනේකත් කොහොම හරි සුමකට ගත්තොත් ඌ අනිවාර්යෙන් කතා කරනවා අනාගතයේ දවසක මට ඕන තරම් Facebook එකේ දරුවෝ මේ වෙනකොට chat කරන අය messenger හරහා ඕන තරම් ඉන්නෝ සර් යම් තැනක ලොකුකමකට කියනව නෙවෙයි අද මම යම් තැනක ඉන්නව නම් ඒ සර් නිසා සර් මට ගහපු නිසා මම නොමග යන්න ගිහිල්ලා සර් මාව මට විතරක් නෙවෙයි බොහෝ ගුරුවරුන්ට ওই වර්ණනාව ලැබෙනවා හැබැයි ඒ වෙලාවේ මගේ ඇස් දෙකෙන් එහෙම කියනකොට කඳුළු හැලෙනවා හරිනේ අදත් උදේ 10 මාරට මම මේ අයියත් එක්ක රෙකෝඩින් එකක් කරලා ගෙදර ගියාට පස්සේ මට ෆෝන් එකේ මෙසෙන්ජර් වලට සර්ට මාව මතකද දන්නේ නැහැ කියලා තවත් එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තිබුණා. ඒ වගේම වැරදි කරන්න ගියපු චරිතයක් බුටි කාලා දැන් සෙලාන් බැංක් එකේ වැඩ කරනවායි කියලා ඒ දරුවා මට කිව්වා. අප්‍රමාණ සතුටක් ලැබෙනවා. ඒක නිසා ඔය සියල්ලටම ගුරුවරු වග කිව යුතුයි. හරිනේ? බැරි නම් කොහොම හරි අපි හදන්න උත්සාහ කරන්න ඕන. හරිනේ? කුඩ්ඩොත් මං හදලා තියෙනවා. පන්ති වලට කුඩු ගෙනල්ලා කුඩු හා සමාන දේවල් දිවයට තියාගන්න යාළුවන්ට රුපියල් 100 ගාන බෙදන්න ගෙනාපු චරිත මම ගොඩක් අරගෙන පොලිසියට වාර නොදී හදලා තියෙනවා. උපහු කාලීනව පාපොච්චාරණය කළා තියෙනවා. සිගරට් වලට දැඩිසේ ඇබ්බැහි වෙච්ච මට කුඩු ගහන්න විතරක් නෙවෙයි කුඩු කියන්නේ අර වෙනම જાතියක් තියෙනවා. පිරිමි ළමයි දන්නෝ කරලා නැති වුණාට යාළුවෝ කතා වෙලා ඇති. ඒවා මත් වෙනෝ. ඒවා එහෙම පාවිච්චි කරන්න සෙට් වෙච්ච චරිත ඉන්නවා. පහු කාලීනව අවවාද වලින් මම ගොඩ දාලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න ගෑන් ළමයින්ට ආරක්ෂාවට ඒ වගේ දෙයක් තියාගන්න පුළුවන්. දැන් මම කියන්නේ නිකන් ඔහේ පිරිමින්ට ඔලුවට ගහලා අතට ගහලා වැඩක් නැහැ. උන්ට අදාළ තැන අමාරුවක් තියෙන නිසා තමයි දරුවෝ ওই දේ කරන්නේ. කෙලින්ම තැන බල්ල ගහන්න. ඔයාලට තැන ෂුවර් නැත්තම් තාත්තට කියලා පඹයක් හදාගන්න. අයි කුඹුරු වල තියෙන පඹයක් වැඩක් නැහැ. ඌ නිකම්ම නිකම් පඹයෝ. අර එක්තරා මනක්කල්පිත රාජ්‍යයකත් රාජ්‍ය නායකයෙක් කාලයක් හිටියේ. මෙලෝ දෙයක් කරේ නැහනේ. දැනුත් ඇව්වාම කියන මන් දන්නේ මට ඒ වැඩ වගේ කියන්න බෑ මං කිව්වේ මනම් කල්පිත රාජ්‍යයේ හරිනේ ජනාධිපතිවරයෙක් වෙලා හිටියා ඇති වැඩක් නැහැ ඒ පඹයෝ වැඩක් නැහැ කියන්නේ ඉන්ද්‍රියයන් ඇත්තම් පම්බක් ඕන හරිද අදාළ ඉන්ද්‍රිය තියෙන පඹයක් කරගෙන ගන්න අයියට මල්ලිට තාත්තට ගහන්න එපා බුදු අම්මෝ මට පොලිසිය යන්න වෙයි හරිනේ මට ගහන්නත් එපා මුන්ට ගහන්නත් එපා ඔහොම වැරදි කළොත් පිරිමි ළමයින්ට දෙන දඬුවමත් දැන් ඔහොම කියන්න ලංකාවේ නීතියට අනුව මම කලිනුත් කියලා තියෙනවා කාන්තාවකට හෝ ගෑනු ළමයෙකුට එයාගේ අකමැත්තෙන් රාගික බැල්මක් හෙලලා ඒ කියන්නේ සෙක්සි ලුක් එකක් දාලා මෙන්න මෙහෙම මම මේ කොල්ලෙක් දිහා බලන් ගන්න නැත්නම් අරගොල්ල මට නඩු දායි මෙහෙම හැක් ගැව්වොත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව රුපියල් 2500ක් දඩ ඇස් දෙකම ගැහුවොත් 5000යි ගෑනුන්ට පිරිමින් ඇස් ගන්න දිහා බලන් ඉඳලා හම්බ කරන්න පුළුවන් ওই විදියට හරිද 5000ක් 2500ක් දඩ ඔයාලා බන්ධනාගාරගත වුණොත් කවදා හරි ඔහම ළමා ප්‍රයෝජනයක් කළා මතක තියාගන්න බන්ධනාගාරේ වෙනම පොරවල් ඉන්නෝ වෙනම හිරකරුවෝ ඉන්නෝ සෙට් වෙනම කට්ටිය රංචු ගෑන් එකක් විදියට හැදිච්ච හරිනේ කල්ලි ඉන්නෝ උන් කරන්නේ කෙලෙක් අලුතෙන් ආපු ගමන් ජේලර්ස්ලා නෙවෙයි මේ වෙනම බන්ධනාගාරේ ඉන්න හිරකරුවෝ ආපු ගමන් අහනෝ දැන් මං ගියයි කියලා හිතන්න
තෝ මොකද ආවේ මේමයි අපේ නංගිට පොඩි ප්‍රශ්නයක් දාන්න ආවා ස්ත්‍රී දූෂණයකට රෙඩි වුණ එකෙක් මට යකානෙක් ග මං අහු වුණ උදැල්ලෙන් කෙලලා ඇරියට ඌ මැරුණා ඒ නිසා මාව බඳනවා වාට රජෙකුට වගේ සලකන්නේ නියමයි මල්ලි ඔබ සාධාරණ වෙනුවෙන් සටන් කරලා තියෙනවා නියමයි ඔබ රජෙකුට වගේ සලකන්නේ හදිසියවත් කටින් පිට වුණොත් ළමා අපයෝජනයක් ස්ත්‍රී දූෂණයක් කරා කියලා 7-8 දෙනෙක් මේ මං වගේ 5යි 2 පොරවල් නෙවෙයි 7යි 6යි 6යි 8 දෙවන්ත පොළු නෙවෙයි මිනිස්සු අපි ලීබඩු ඔය මේ තැන් වලට ගිහිල්ලා ඉන්නන්නේ 6යි 2යි 2යි පොළුනේ අරුන්ගේ ඇඟ එන සද්දන්ත මෙන්න මේ වගේ මේ ඉන්නේ 6යි 2 පොරක් උන්ගේ එකතු වෙලා නෙලනවලු නෙලෙල්ලක් ආයෙත් සුදු වෙවුම් කළු වෙනවා පාට ඡන්දේ වගේ අපේක්ෂකයෝ වගේ එන්නේ එන මූණ රතු වෙනවා කළු වෙනවා නිල් වෙනවා දම් පාටක් වෙනවා ඉන්ද්‍රිය බලලා පහර එල්ල කරනවා එතනම සමාජයට රුධිර වහණය වෙන්න පුළුවන් වගකීමක් දරන්නේ නැහැ කවුරුවත් හොඳට මතක තියාගන්න ඊට පස්සේ උන්ගේ සියලු අවශ්‍යතා ඉෂ්ට කරනවා টয়ලට් එකට ගියාම වතුර ටික අරන් යන්න ඕන අරු টয়ලට් වල පිට් එක දිවෙන් පවා සුද්ධ කරවනවා පනිෂ්මන්ට් එක දෙන්නේ එහෙමයි මදි Alexander the Great මහා ඇලෙක්සැන්ඩර් රජුරු ওই වගේ වැඩි වලට ඒ කාලේ දඬුවම් දීලා තියෙන කොහොමද දන්නවද? තමන්ගේ ඉන්නව වෙනම අශ්වය ටිකක් ඒ අශ්වයාගේ පිටේ වැඩි කරපු මිනිස්සයා බඳිනවා මෙහෙම අත් දෙක මෙහෙම දාලා කකුල් දෙකත් බඳිනවා. අශ්වයව දක්කනෝ බැඳලා ඉවර වෙලා අන්තිමට ආපහු මාලිගාවට එන්න ඕන අරුගේ මස් ලේ නහර සියල්ලක්ම සුද්ධ වෙලා අර බැඳපු අත් දෙකේ විතරක් ඇට ටික මෙහෙම ඉතුරු වෙලා තියෙනවා. අශ්වයා මොකෝ කරන්නේ මුළු රට වටේම නගර වටේම අරුගේ ලේ මස් නහර ඔක්කොම නැති වෙනකන් ඇදගෙන යනවා. අන්න පනිෂ්මන්ට්. අදටත් මැලේසියාවේ කුවාලාලම්පූර් නගරේ කොහොම දෙයක් වුණාම මිනිස්සු බිව්වත් මේ පනිෂ්මන්ට් එකම දෙනවා. මිනිස්සු බීලා වුණත් ස්ත්‍රී දූෂණ කරොත් ළමා අපයෝජන කරොත් ලොකු පිට්ටනිය ওই ගාල්ලේ පිට්ටනිය වගේ පිට්ටනියක මැද තියෙන කණුවක් ඒ කණුව ළඟ දනගස්සලා අත් දෙක මෙහෙම පිටිපස්සට ගල්ලා බඳිනවා වදකේ 6 දෙනෙක් ඉන්නෝ ගල් ගොඩක් තියාගෙන ගල් ගහලා මරනවා මෙහෙම බලන් ඉන්නකොට මෙහෙන් ගල් පාරේනවා ටක් ගාලා මූණාවද මෙහෙන් ඇවිල්ලා වදිනවා නියමයි ගෙදර ගිහිල්ලා අපි නිවාඩු කාලේ ගහගෙන බලන්නකෝ හරි එතකොට ගෑන් ළමයි මේ කියන්නේ විහිළුවට ගන්න නෙවෙයි ප්‍රවේශම් වෙන්න පිරිමි ළමයි හීනකින්වත් ඒ වගේ දේවල් වලට අනුබල දෙන්නත් එපා කරන්න යන්නත් එපා ෂණික ආසාවන් සපුර ගන්න ගිහිල්ලා ජීවිත කාලයක් පුරා විඳවන්න පුළුවන් තමන්ගේ මුළු පවුලටත් ඔන්න කිව්වා දැන් යා සෑඩ්ලි කියන්නේ දුකෙන් දැන් මම ওই කතාව කියනකොට අර ලදරු වගේ මේ ඉස්සරහා පුතා මාරම ෂොක් වුණා දැඩිසේ කම්පැනියට පත් වුණා හැබැයි ඇස් වලින් කඳුළු ආවේ නැහැ එයා පෙන්වේ සෑඩ්ලි ඔය නිවුස් එක අහනකොට මට ටීවී එකේ යනකොට අවුරුදු 1මාරක පොඩි එකාගෙක මගේ ඇස් වලින් කඳුළු ආවා tearfully වෙනස එකයි sadly කියන්නේ දුක් මුසු ලෙස tearfully කියන්නේ දුක් මුසු ලෙස වෙනස තියෙන්නේ sadly වලදී කඳුළු වීමක් සිද්ධ වෙන්නේ නැහැ බොහෝ විට tearfully වලට කඳුළු ගැලීමක් සිද්ධ වෙනවා හරිනේ හරි ඊළඟ powerfully බලවත් ලෙස carefully ප්‍රවේශමෙන් ඔහොම අපි activity 10 එකක් කරමුද ඔතන පල්ලෙහාට underline කියන්නේ යටින් ඉරක් ගන්න the adverbs ක්‍රියා විශේෂණ in these sentences හරි ලේසි ඔන්න පොතේ වැඩ adverbs යටින් ඉරි ගන්න කරන්න පුතේ adverbs හොයලා ওই වාක්‍ය පහේ adverbs යටින් ඉරි ගන්න අනුන්ගේ අඩිරෝල් ගැනීම සපුරාතා නම් let's see open the door very slowly and quietly මන් දන්නවා ඔයගොල්ලෝ ඉරි ගැහුවේ slowly quietly විතරයි. ඔකේ තව adverb එකක් තියෙන අපි චුට්ටක් දැනට ඉගෙන ගමු. very කියන්නේත් adverb එකක්. ඒක කොටු කරගන්න. ඒක පාඩමට අදාළ නෑ. නමුත් very කියන්නේත් adverb එකක්. දැනට very කියන්නේත් adverb එකක්. ඕවා adverbs of degree කියලා හඳුන්වන්නේ. මුකුත් ලියන්න එපා. very කියන්නේ adverb එකක්. My little brother is splashing. මේ splashing අර ස්විමින් pool වලට ගංගා වලට පැනලා මෙහෙම වතුර ගහගන්නේ splashing වතුර ගහ ගන්නවා my little brother is splashing water in the pool noisily මගේ මල්ලි තටාකේ ඉඳන් ഘോഷාකාරී ලෙස වතුර ගහ ගන්නවා noisily ඒක ලේසි noisily ഘോഷාකාරී ලෙස කෑග ගහ can you come here quickly ඔයාට ඉක්මනට මෙතෙන්ට එන්න පුළුවන්ද මන් දන්නවා ඔයගොල්ලෝ adverb එක විදියට underline කරේ quickly නේද? ඔකේ තව adverb එකක් තියෙනවා. Here adverbs of place ඒක කොටු කරන්න. අලුත් එක කොටු කරන්න. සාමාන්‍ය එක underline කරන්න. Here කියන්නේ adverbs of place ස්ථානය හඟවන adverb එකක්. Here කොටු කරන්න. We sometimes go out for dinner. මොකක්ද ඔකේ adverb එක?
out. ඒක underline කරා තව adverb එකක් තියෙනවා. sometimes එක කොටු කරන්න. ඒක adverbs of frequency. සමහර විට නිතරම හැමතිස්සෙම ওই වගේ පදවලට කියන්නේ adverbs of frequency. They usually lock the door when they go out. Ko adverb එක. out. out. විශේෂතාව එකක් තියෙනවා usually. එක කොටු කරන්න. ඒකත් adverbs of frequency. ඔහොම ඔයාලගේ පොතේ අන්තිම අභ්‍යාසයත් ඉවර කරන්න. Activity 11. Complete the sentences using the correct form of the word in the brackets correctly. වරහන් ඇතුලේ දීලා තියෙන adjective එක. ඒකේ adverb එක දාලා is temporal. දැන් ඉගෙන ගත්ත නීති වලට අනුව වරහන් ඇතුලේ දීලා තියෙන adjective එක ඒකේ adverb එක දාලා is temporal. Finish. The old lady crossed the road. වයසක කාන්තාව පාර පැන්නා carefully. අලුතෙන් එල්වයි එනවා. The man waited for the bus impatiently. අලුත් වචනයක්. අපිට කලින් ලිස්ට් වල ආවේ නෑ. Impatiently කෙලින්ම එල්වයි. නොයිවසිලිමත් ලෙස. Impatiently කියන්නේ නොයිවසිලිමත් ලෙස. Impatiently නොයිවසිලිමත් ලෙස. These sums කියන්නේ මේ ගණන්. ඔයගොල්ලෝ ගණන් හදන්නේ ඒවා. These sums are not correctly done. මේ ගණන් හරියට හදලා නැහැ. correctly කෙලින්ම එල්වයි. හරියට නිවැරදිව. We hold the competition. අපි තරඟය පැවැත්වුවා. We hold the competition annually. අපි තරඟය පවත්වනවා වාර්ෂිකව. We hold අපි පවත්වනවා competition තරඟය annually වාර්ෂිකව. අලුතෙන් එල්වයි වාර්ෂිකව. The hall is decorated. ශාලාව සැරසුවා. The hall is decorated. ශාලාව සැරසුවා colorfully. අලුතෙන් එල්වයි විචිත්‍රවත් ලෙස. colorfully විචිත්‍රවත් ලෙස. We can do one more before saying goodbye. සමුගන්න කලින් තව එකක් කරමු. පිටු අංක 3 තුන්වෙනි අභ්‍යාසයේ. ඒ කියන්නේ exercise 3 කියන එක. යටම එකට නෙවෙයි මම කියන්නේ exercise 3. උඩම එකක් කරාන ඊට පල්ලෙහා එක. හරි ලේසියි. Complete the following sentences using adverbs. වරහන් ඇතුලේ තියෙන දරුවෝ adjectives. ඒකේ adverb එක දාලා is temporal. දැන් ඕගොල්ලෝ කරෙමිච්චර වෙලා ඕවනේ. ඕනම් පිටු අංක දෙකෙන් උදව් ගන්න. වරහන් ඇතුලට දීලා තියෙන adjective. ඔයාලා පුරවනකොට ඒකේ adverb එක දාලා fill කරන්න තියෙනවා. ඕකේ අමාරුම කොටස මම ලබන සතියට තියෙනවා. අපිට බොහෝ විට ලබන මාස නම් පැය දෙකකට යන්න පුළුවන් වෙයි. අදාළ කට්ටියකින් අනුමැතිය ලැබුණාම ඒක දැනුම් දීම කරන්න. Complete the following sentences using adverbs. වරහන් ඇතුළට දීලා තියෙන adjectives ඒ දීපු එකේ adverb එක දාලා fill කරන්න තියෙනවා. කරපු දේ නැවත බලන්න. ලබන සතියේ වරුණාට පස්සේ මම පිටම වගේ online test දෙකක් දානවා. ටෙස්ට් එකක් දාපු ගමන් ඔයාලට මෙසේජ් එකක් එවි ටෙස්ට් එක රෙඩි කියලා. නොකර ඉන්න එපා. මට නෙවෙයි කරන තරමක් Tamanට. මං කරන්න පුළුවන් හැම විදියම ඔයාලා වෙනුවෙන් කළා ඉවරයි. right. They laughed කියන්නේ වුන් hina වුණා happily. HAPPILY. හරිනම් හරි දාගන්න කිදින් Tamanගේ වැඩක් දරුවෝ. HAPPILY. The dog ran. බල්ලා දිව්වා quickly. තියෙන වචනෙට ly. ඉක්මනින් quickly. Ruth solved the problem. solved කියන්නේ විසඳුවා. Ruth solved the problem. Ruth කියන කෙනා ප්‍රශ්නේ විසඳුවා easily ලේසියෙන්. EASILY. EASILY. අලුත් දෙයක් තියෙනවා ඊළඟ එකේ. Bob spoke about his new job. Bob කතා කරා තමන්ගේ අලුත් රැකියාව ගැන. dramatic. C වලින් ඉවර වෙන්නේ. මොකද්ද දැම්මේ? ඔය වචනේ ලියලා ALLY ප්‍රබෝධමත් ලෙස. dramatically ප්‍රබෝධමත් ලෙස. ALLY උත්තරයට එන්නේ. ඔය වචනේ ලියලා ALLY dramatically කුල්මත් ලෙස ප්‍රබෝධමත් ලෙස. She walked ඇවිද්දා beautifully ලස්සනට. අලුතෙන් ly. She walked ඇවිද්දා beautifully ලස්සනට. You are writing slowly. ඔයා හෙමින් ලියන්නේ. You are writing slowly. slowly ly. She spoke කතා කරා nicely.
මරුවට නියමෙට NICELY 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 about him ඔහු ගැන. I think you are working hard. ඉතින් hardly දැම්ම නම් ඔයා ඉගෙන ගත්ත දෙයක් නෑනේ මෙච්චර වෙලා. You are working hard. I think you are working hard. මං හිතන්නේ ඔයා මහන්සියෙන් වැඩ කරනවා. He drives ඔහු පදවනවා carefully ප්‍රවේශමෙන්. අලුතෙන් LY carefully ප්‍රවේශමෙන්. 10 වෙනි එක වරද්දන්න එපා. His temperature ඔහුගේ උණ his temperature went up ඔහුගේ උණ වැඩි වුණා fast වේගයෙන් fastly නෑ fast FAST විතරයි. ඉතුරු දෙකට ඊළඟ දවසේ විනාඩි 10ත් 15ත් අතරයයි unit 6 එක ලබන සතියේ ආරම්භ වෙයි.